සුබ සන්ධ්‍යාවක් හැමදෙනාටම. අද අපේ වැඩසටහන් මාලාවේ 6 වන පියවර බුදු සමයේ මනෝකායික පදනම අංක 2. නොයසේනම් අපි මීට ඉහත අපේ මහාචාර්යතුමා සමග සම්බන්ධ වෙලා දේශනයක් පැවැත්වුවා. ඒ දේශනේ දිගුවක් විදිහට තමයි අද මේ දේශනය පැවැත්වෙන්නේ. ඉතින් මා මේ අවස්ථාවේදී ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා අපේ සවිචාර විද්වත් දේශන මාලාවේ සංවිධායක කමිටුව වෙනුවෙන් කැලණ විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ මූලාශ්‍රය අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය W.M. දේශප්‍රිය ගුණසේන මහත්මයාව ඔබතුමා මීට ඉහත දේශනේ සඳහන් කරන්නට යෙදුනා සත්වයා කවරෙක්ද සහ ඒ පිළිබඳව යම් අඩිතාලමක් දැමීම ඔබතුමා සිද්ධ කරන්න ලැබුවා. අද එතනින් එහාට ගිහිල්ලා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ලෝකයේ සහ ඉන්ද්‍රිය විඤ්ඤාය ලෝකයේ සහ ඉන්ද්‍රිය විඤ්ඤාය ලෝකයේ සම්බන්ධයෙන් ඉස්සරහට ගිහිල්ලා තවදුරටත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අදහස් කරනවා. මා ඊ타මත්ම කාරුණිකව මතක් කරන්න කැමති අපි සමග රැඳිලා සිටින මේ සියලු දෙනාටම මෙම දේශනයේ අතරතුර ඔබගේ වීඩියෝ සහ ඔඩියෝ අපි මියුට් කරලා තියෙන්නේ. නමුත් ඕනම කාරණාවක් උදෙසා ඔබට යම් කිසි ගැටලුවක් ඇති වුණොත් ඒ කියන්නේ ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් හැරෙන්න කාර්මික දෝෂයක් හැරෙන්නට අනිත් දේශනයේ සම්බන්ධ අදාළ මාතෘකාවක් යටතේ යම් කිසි ප්‍රශ්නක් තිබේ නම් chat හරහා අපිට ඒ පිළිබඳව යොමු කරන්න. එතකොට ඔබට අපි අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් උත්තර සපයනවා Q&A අවස්ථාවේදී. එය පටන් ගන්න අපි සාමාන්‍යයෙන් රාත්‍රී 8ට පමණ. ඊට අමතරව ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන්ම ලෑස්ති වෙලා ඉන්න. එතකොට අපිට ඔබගේ ප්‍රශ්න එකින් එක අරගෙන අපේ දේශකතුමා මහාචාර්ය දේශප්‍රිය ගුණසේන මහත්මයාට යොමු කරන්නට පුළුවන්. හොඳයි. කාල වේලාව නොඉක්මවා එහෙනම් අපි ආරාධනා කරනවා අපේ මහාචාර්ය දේශප්‍රිය ගුණසේන මහත්මයාට ඉතාමත් ආදරයෙන් තමන්ගේ දේශනේ පටන් ගන්න ලෙස සංජීව මහත්මයා විසින් මෙතුමා විසින් ලබා දී ඇති නෝට් එක සමරි නෝට් එක ඔබ වෙත දැන් chat වලින් මුදා හරිනවා. එය ඔබ බලන්න මේ දේශනයේ යන අවස්ථාවේදී. මහාචාර්යතුමනි ඔබට අවසරයි. සුබ සන්ධ්‍යාවක් වේවා. සවිචාර අර්ධමාසික සංවාදාත්මක වැඩසටහනේ අද මා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ලෝකයේ සහ ඉන්ද්‍රිය විඤ්ඤාය ලෝකයේ පිළිබඳව. අද මේ මාතෘකාව සාකච්ඡා කිරීමට මා වෙත ආරාධනා කරපු සවිචාර අර්ධමාසික සංවාදාත්මක වැඩසටහනේ සංවිධායක මණ්ඩලයට පළමු කොටම මාගේ ස්තුතිය පිරිනමනු ලබනවා. ලෝකයේ සහ ඉන්ද්‍රිය විඤ්ඤාය ලෝකයේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඊට අදාළව අප සතුව පවතින මූලාශ්‍ර මොනවාද? මේ මාතෘකාවට අදාළව මා මූලාශ්‍ර කීපයක් මතු කරනවා. සංයුත්ත නිකායේ පඨම රෝහිතස්ස සූත්‍රය, සංයුත්ත නිකායේ සලාතන වග්ගයේ ලෝක සූත්‍රය, සංයුත්ත නිකායේ නිදාන වග්ගයේ ලෝක සූත්‍රය, සංයුත්ත නිකායේ සගත වග්ගයේ ලෝක සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකේ සූත්‍රය හා මජ්ක්‍ධිම නිකායේ සලායතන විභංග සූත්‍රය කියන මේ සූත්‍ර කීපය. අපි සූත්‍ර කීපයක් මතු කරලා ගත්තට සූත්‍ර පිටකය තුල මේ හා සබැඳි
සූත්‍ර දේශනා තවත් රාශියක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අපි සාකච්ඡා කරන කෙටි මාතෘකාවට ඍජුවම අදාළ වන කරුණු උද්දෘත කරන්නට පුළුවන් සූත්‍ර කීපයක් විතරයි මෙතෙන්දී අපි මතු කරලා තියෙන්නේ. මේ සූත්‍ර දේශනා පදනම් කරගෙන කරනු ලබන සාකච්ඡාවේදී මුලින්ම ලෝකය කියලා කියන්නේ කුමක්ද කියන කරුණ අවධානයට යොමු කරනවා. එහිදී ලෝකය ආකාර දෙකකින් ඉදිරිපත් වෙලා තියෙනවා. ලෝකය පිළිබඳව ලෝකය නම් දෙආකාර ලෝකයක් පිළිබඳව කතා කරනවා. ඕකාස ලෝකය සහ සංඛාර ලෝකය කියලා කතා කරනවා. මෙතෙන්දී මේ දෙආකාර වූ ලෝකයෙන් අපි සාකච්ඡාවට බඳුන් කරගන්නේ සංඛාර ලෝකය පිළිබඳව. සංඛාර ලෝක කියලා කතා කරන්නේ සංස්කාර කියන අර්ථය තමයි එහි ඇතුළත් වෙලා තියෙන්නේ. සංස්කාර ලෝකය. එතකොට සංඛාර කියන යෙදුමට පර්යාය වශයෙන් සමානාර්ථයෙන් යෙදෙන තව යෙදුමක් තමයි සංකත කියන යෙදුම. සංකත. එතකොට සංකත කියන යෙදුමෙන් අර්ථවත් කරන එහි අදහස හැටියට සැලකුවොත් එහෙම එයින් ප්‍රකාශ කෙරෙන්නේ හේතුප්‍රත්‍ය ධර්ම වලින් හටගත්ත සියල්ලම සංකත හැටියටයි සාකච්ඡා කරන්නේ. ධර්ම සාහිත්‍ය තුල සඳහන් වන්නේම හේතුප්‍රත්‍ය ධර්ම වලින් හටගත්ත සියල්ල සංකතයි. ඒ වගේම සංකතං අபிසංකරෝති इति සංඛාරං. සංඛාර කියලා කියන්නේ සංකතය විසින් සකස් කරන ලද දේ තමයි සංඛාර. එනිසා සංඛාර ලෝකය පිළිබඳව කතා කරනකොට මෙයින් ඉදිරිපත් වෙන්නේ ඇත්තටම අපි මේ ජීවිතයේ හැටියට ගත කරන ඒ වගේම හේතු ප්‍රත්‍ය ධර්ම වලින් හටගත්ත සතර මහා භූත වලින් නිමැවුණු ඒ වගේම උපාදාය රූප වලින් ගොඩ නැගුණු ඒ අටවිසි රූප කලාප ඇසුරෙන් සකස් වෙලා තියෙන මේ ජීවිතය පිළිබඳව තමයි මෙයින් කතා කරන්නේ. එතකොට මේ සංඛාර ලෝකය පිළිබඳව අපිට මූලාශ්‍ර කීපයකින්ම කතා කරන්න පුළුවන්කම තියෙනවා. අපි මුලින්ම ඉදිරිපත් කරන ලද ඒ සූත්‍ර දේශනා අතරින් සංඛාර ලෝකය කියලා කතා කරන්නේ කුමක්ද? එතකොට මෙහිදී සංයුත්ත නිකායේ රෝහිතස්ස සූත්‍රය, පඨම රෝහිතස්ස සූත්‍රය සහ ဒုတိ රෝහිතස්ස සූත්‍රය කියලා සූත්‍ර දෙකක් ඇතුළත් වෙනවා. එහි සඳහන් වෙනවා ඉමස්මින් ඒව භ්‍යාවමත්තේ කලේබරේ සසඤ්ඤිම්මි සම්මන්නකේ ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච පඤ්ඤපේමි ලෝක නිරෝධංච පඤ්ඤපේමි ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤපේමි. එතකොට මෙහි මේ උද්ෘතයෙන් ප්‍රකාශ වෙන්නේ කුමක්ද? එහි අදහස තමයි ඉමස්මින් ඒව භ්‍යාමමත්තේ කලේබරේ. භ්‍යාම මාත්‍රය කියලා කියන්නේ බඹයක් පමණ කියන අර්ථයයි. ඉමස්මින් ඒව භ්‍යාමමත්තේ කලේබරේ මේ බඹයක් පමණ වූ ශරීරය තුල. ඉමස්මින් ඒව භ්‍යාමමත්තේ කලේබරේ ලෝකංච පඤ්ඤපේමි ලෝකේ පනවනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පනවන්නේ මේ බඹයක් පමණ වූ ශරීරය තුලයි. එතකොට එහි වැදගත් යෙදුමක් තමයි සසඤ්ඤිම්මි සම්මනකේ. සසඤ්ඤිම්මි සම්මනකේ සංඥා සහිත වූ බඹයක් පමණ වූ මේ ශරීරය තුල තමයි ලෝකය පනවන්නේ. ඒ වගේම
ලෝක සමුදයංච පඤ්ඤපේමි ලෝකයේ පහළවීම සමුදය කියලා කතා කරන්නේ පහළවීම. ලෝකයේ හට ගැනීම. ඒ වගේම ලෝක නිරෝධංච ලෝකයේ නැවැත්ම නිරෝධයද. ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤපේමි. ලෝකයේ නැවැත්මට අදාළ ප්‍රතිපදාවද පනවමි. එහෙනම් ලෝකයේ හට ගැනීම ලෝකයේ නිරෝධය ලෝකයේ නැති කිරීම ඒ නැති කිරීම සඳහා වූ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ පනවනු ලබන්නේ මේ ශරීරය තුල එහෙම නැත්නම් බඹයක් පමණ වූ සංඥා සහිත මේ ශරීරය තුල තමයි ලෝකය පනවලා තියෙන්නේ. මෙහි ඊටම් වැදගත් යෙදුමක් තමයි සසඤ්ඤිම්මි සමනකේ කියන යෙදුම. සංඥා සහිත වූ මේ ශරීරය කියන යෙදුම. ඒ වගේම ඉමස්මින් ඒව බ්‍යාමමත්තේ කලේබරේ මේ කලේබරේ කියලා කියන කලේබරේ කියලා කතා කරන්නෙම ශරීරයටයි. කලේබරය එනම් ශරීරයයි. එතකොට කලේබරේ හැටියට කතා කරන්නේ ශරීරය නම් ඒ ශරීරය තුල මේ සසඤ්ඤිම්මි සම්මනකේ සංඥා සහිත ශරීරය. ඒ වගේම සංඥා රහිත ශරීරය. මේක ඊටම වැදගත් තැනක්. ඒ සංඥා සහිත ශරීරයේ ස්වභාවයයි ඒ සංඥා සහිත ශරීරය තුල තමයි ලෝකේ පනවන්නේ. ලෝකයේ සමුදයද ලෝකයේ නිරෝධයද ඒ වගේම ලෝකයේ නිරෝධගාමිනී ප්‍රතිපදාවද බුදුරජාණන් වහන්සේ පනවන්නේ මේ කියන ශරීරය තුලයි. එතකොට මෙතන කලේබර කියන යෙදුමත් වැදගත් වෙනවා. මේ ශරීරයට පාවිච්චි කරන පාලි යෙදුම තමයි කලේබර කියන යෙදුම. මේ යෙදුම ඇත්තටම මේ ජන සමාජයේ ජීවත් වන අපට නුහුරු යෙදුමක් නෙමෙයි. පුරුදු යෙදුමක්. කලේබරය කියන යෙදුම. හැබැයි ඒ හුරු පුරුදු යෙදුමක් බවට පත් වෙලා තියෙන තවත් විශේෂණයක් එක්ක. එහෙම නැත්නම් ජීවිතේට කලේබරය කියලා අපි පාවිච්චි කරන අවස්ථා අඩුයි. ධර්ම සාහිත්‍යයේ එහෙම යෙදුනට සාමාන්‍ය ජීවිතයේදී කතා කරනවා අඩුයි. නමුත් විශේෂණයක් එක්ක මේක අපිට කතා කරන්න පුළුවන්. එහෙම කතා කරන අවස්ථා අපිට අහන්න ලැබෙනවා. මොකක්ද ඒ විශේෂණය? විශේෂණය තමයි මෘත කලේබර. මෘත කලේබර. මෘත කියන යෙදුමේ විශේෂණයේ අර්ථය තමයි මිය ගිය මල. එතකොට මල කලේබරය කියන එකේ එයින් අර්ථවත් කරන්නේ එහෙනම් අවිඥානික වූ ශරීරය කියන එකයි. අවිඥානික වූ ශරීරය. මේ අපි මා මතු කරපු උද්ෘතයේ සඳහන් වන වැදගත් යෙදුමක් හැටියට මම මතු කරපු යෙදුම තමයි මොකක්ද? සසඤ්ඤිම්මි සම්මනකේ සංඥා සහිත වූ ශරීරයෙහි. සංඥා සහිත වූ. අපි දැන් මේ මතු කලේ මොකද්ද විශේෂණයත් එක්ක මෘත කලේබර කියන එකේ විශේෂණය තමයි මොකද්ද? සංඥා රහිත වූ. අන්න සංඥා රහිත නම් එතන තමයි මෘත කලේබරයේ හැටියට විශේෂණ කළා අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. මෘත කලේබරයයි සංඥා සහිත කලේබරයයි කියන දෙකේ වෙනස කුමක්ද? සංඥා සහිත කලේබරයේදී අපි නිරන්තරයෙන්ම ඒ තුල කතා කරනවා මේ ජීවිතය සකස් වීමට අදාළ වෙච්ච අභ්‍යන්තර ඉන්ද්‍රිය 6ක් ක්‍රියාත්මක වෙනවා. චක්කු ආයතනය ක්‍රියාත්මකයි. ඒ වගේම සෝත ආයතනය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ගාන ආයතනය ක්‍රියාත්මක වෙනවා. ජීවහා ආයතනය ක්‍රියාත්මක වෙනවා. කාය ආයතනය ක්‍රියාත්මක වෙනවා. මනෝ ආයතනය ක්‍රියාත්මක වෙනවා. අභ්‍යන්තර ආයතන 6ක් සක්‍රියව තමයි පවතින්නේ. සක්‍රියයි. ඒ වගේම ඒ සක්‍රීය ඉන්ද්‍රිය 6 નિરાයාසයෙන්ම
බාහිර ලෝකයේත් එක්ක තමයි සම්බන්ධතාව පවත්වන්නේ. බාහිර ලෝකයේත් එක්ක සම්බන්ධතාව පවත්වනවා. එතකොට මේ පවත්වන සම්බන්ධතාවය ඇසට සාපේක්ෂව සම්බන්ධතාව පවත්වන රූප ආලම්බනය කරගන්නවා. කනට සාපේක්ෂව ශබ්ද ආලම්බනය කරගන්නවා. නාසයට සාපේක්ෂව ගඳ සුවඳ ආලම්බනය කරගන්නවා. ඒ වගේම දිවට සාපේක්ෂව රසතිත්ත ආලම්බනය ආහාර පාන ආලම්බනය කරගන්නවා. ඒ වගේම ශරීරයට සාපේක්ෂව විවිධ වස්තුන් එක්ක ගැටෙනවා ආලම්බනය කරගන්නවා. මනස සිතිවිලිත් එක්ක ආලම්බනයටපත් වෙනවා. එතකොට මේ අභ්‍යන්තර ආයතන හයක් බාහිර ආයතන හයක් එක්ක පවත්වන සම්බන්ධතාවය නිරායාසයෙන් අපි කියනවා සක්‍රීය ජීවිතයක්. සජීවී පැවැත්මක් පිළිබඳව තමයි කතා කරන්නේ. අන්න ඒ සජීවී පැවැත්ම ගොඩ නැගෙන්නේ සසඤ්ඤිම්මි සමනකේ සංඥා සහිත වූ කලෙබරේ නිසා. සංඥා සහිත වූ කලෙබරේ නිසා. සංඥා රහිත නම් අවිඥානික ශරීරයක් නම් අවිඥානික ශරීරයකට මේ අභ්‍යන්තර ඉන්ද්‍රිය අභ්‍යන්තර ආයතන කිසිවක් සක්‍රියව නැහැ. ඒ සියල්ල අක්‍රියයි. අපි දකිනවනේ මෘත කලෙබරයක් ඉදිරියට අපි විවිධ අවස්ථාවල අපේ ඥාතීන් අභාවයටපත් වෙච්ච අවස්ථාවල අපි ගිහින් තියෙනවා. ඒ ගිය හැමතැනම අපි අත් දෙක එකතු කරලා ආචාර කරනවා. නමුත් ආචාර කළ මට ඒ මෘත කලෙබරේ කවදාවත් ආචාර කළේ නෑනේ. මා මෘත කලෙබරේ ළඟට ගියාට මා ගියයි කියලා මාව දැක්කේ නෑ. බැරි වෙලාවත් එතන ඒ ඥාතීන් හඬනවා දොඩනවා. නමුත් ඒ ඥාතීන්ගේ හඬන දොඩන විලාපය ඇහිලා නෑ. එහෙමනම් මේ අවිඥානික වූ මෘත කලෙබරේ ශරීරයේ ස්වභාවය තමයි ඒක. එනිසා මෙහි වැදගත්ම යෙදුම තමයි සසඤ්ඤිම්මි සමනකේ සංඥා සහිත වූ ශරීරය තුල සංඥා සහිත වූ ශරීරය තුල තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පනවන්නේ. ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝකේ හට ගැනීමද ලෝක නිරෝධංච ලෝකේ නිරෝධයද ලෝක නිරෝධගාමිනී පටිපදාච ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවද පනවල තියෙන්නේ මේ ශරීරය තුලමයි. එතකොට අපි මේ උද්ෘතය පඨම රෝහිතස්ස සූත්‍රයෙන් හඳුනාගෙන අපි මතු කරනවා. ඒ වගේම ලෝකයේ පිළිබඳව තව උද්ෘතයක් අපිට පුළුවන් මතු කරන්නට. සංයුත්ත නිකායේ සලාතන වග්ගයේ ලෝක සූත්‍රය. එහි ලෝකයේ පිළිබඳව කතා කරන්නේ කොහොමද? එහි ඒ උද්ෘතයෙන් මතු කරනවා ලෝකෝ ලෝකෝති භන්තේ උච්චති. කිත්තාවතානුකෝ භන්තේ ලෝකෝති උච්චති. මේ ලෝකෝ ලෝකෝති භන්තේ උච්චති ස්වාමීනි ලෝකේ ලෝකයයි කියනවා. කිත්තාවතානුකෝ භන්තේ ලෝකෝති උච්චති ස්වාමීනි කොතරම් ප්‍රමාණයකින් ලෝකයයි කියනවද? කවර ප්‍රමාණයකින්ද ලෝකය කියලා කියන්නේ? එහෙම නැත්නම් කුමකටද ස්වාමීනි මේ ලෝකය කියලා කතා කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ පිළිතුර තමයි ලුජ්ජතිතිකෝ බික්ඛු තස්මා ලෝකෝති උච්චති. මහාන ලුජ්ජතිති ලුජ්ජති කියලා කියන්නේ කැඩෙනවා කියන එකයි. කැඩෙනවා බිඳෙනවා. මහාන කැඩෙනවා බිඳෙනවා. ඒ නිසා ලෝකෝති උච්චති ලෝකයයි කියනවා. කිංච ලුජ්ජති කුමක්ද කැඩෙන්නේ කුමක්ද බිඳෙන්නේ? චක්කුංකෝ බික්ඛු ලුජ්ජති මහාන ඇස බිඳෙනවා. රූපා ලුජ්ජති රූපය බිඳෙනවා. චක්කු විඥානං ලුජ්ජති චක්කු විඥානය බිඳෙනවා. චක්කු සම්පස්සා ලුජ්ජති චක්කු සම්පස්සේ බිඳෙනවා. යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ලුජ්ජති.
අඩුම වශයෙන් චක්කු සම්පස්සේ හේතු කොටගෙන උපදින සුඛ වේදනාවක් හෝ වේද, දුක්ඛ වේදනාවක් හෝ වේද, අදුක්ඛම සුඛ වේදනාවක් හෝ වේද, තම්පි ලුජ්ජති එයද බිඳෙනවා. ලුජ්ජති ඉතිකෝ බික්ඛු තස්මා ලෝකෝති උච්චති. මහාන ඒ නිසා මේ කැඩෙන නිසා බිඳෙන නිසා මේකට ලෝකයයි කියනවා. එහෙනම් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ විවරණය, බුදුරජාණන් වහන්සේ මෙතන ලෝකය කියලා කිව්වේ කුමකටද? කැඩෙන බිඳෙන නිසා ඒ කැඩෙන බිඳෙන දේවල් වලට තමයි ලෝකය කියලා කිව්වේ. මෙතන කැඩෙන්නේ බිඳෙන්නේ කුමක්ද? අර අපි මුලින් මතු කරපු මේ සංඛාර ලෝකය. එහෙම නැත්නම් සංකත ලෝකය. අපි සංකතය හැටියට කතා කරපු දේ හේතු ප්‍රත්‍ය ධර්ම වලින් හටගත්ත දේ තමයි සංකතය. එහෙනම් මෙතන සංකතය තමයි මේ කැඩෙන්නේ බිඳෙන්නේ කියලා හිතම් පෙන්නනවා. එයි පැහැදිලිවම පේනවා කැඩෙන නිසා බිඳෙන නිසා තමයි ඒකට ලෝකය කියලා කියන්නේ. කුමක්ද බිඳෙන්නේ? චක්කුං ලුජ්ජති. ඇස බිඳෙනවා. ඇස බිඳෙනවා. ඇස නැසෙනවා. රූපං ලුජ්ජති. රූපය බිඳෙනවා. රූපය නැසෙනවා. ඒ වගේම චක්කු විඥානං ලුජ්ජති. චක්කු විඥානය. එහෙනම් චක්කු විඥානය කියන්නේ ඇසයි රූපයයි දෙකේ සම්බන්ධතාවයෙන් ගොඩනැගෙන මනෝමූලික විඥානය. මනෝමූලික දැනීම තමයි චක්කු විඥානය කියලා කතා කරන්නේ. එහෙනම් ඇසයි රූපයයි, ඇසට ආපාත වන රූපය, ඒ පදනම් කරගෙන ගොඩනැගෙන ස්පර්ශය, මේ මුල් කරගෙන ඇති වෙන විඥානය, එහෙම නැත්නම් දැනීම, ඒක තමයි චක්කු විඥානය. චක්කු විඥානයත් බිඳෙනවා. ඒ වගේම චක්කු සම්පස්සා ලුජ්ජති. මේ ඇසේ ස්පර්ශයේද බිඳෙනවා. ඇසේ ස්පර්ශය බිඳුනොත් ඇසේ ස්පර්ශය හේතු කොටගෙන ඇති වෙන සුඛ වේදනාවක් හෝ වේවා, දුක්ඛ වේදනාවක් හෝ වේවා, අදුක්ඛම සුඛ වේදනාවක් හෝ වේවා අපි කියනවා සැපයි කියනවා, දුකයි කියනවා, මධ්‍යස්ථවත් අපි කතා කරන අවස්ථා තියෙනවා. සැපයයිද දුකයයිද කියලා කතා කරන මේ සියල්ලම බිඳෙනවා. එහෙනම් චක්කු විඥානයේ සම්බන්ධතාවය නැති වුණොත් අපිට සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ කතා කරන්න ඉතිරි වෙන දෙයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයේ හැටියට මේ සලායතන සංයුත්ත නිකායේ සලායතන වග්ගයේ ලෝක සූත්‍රයෙන් අවධාරණය කරන්නේ එහෙනම් මේ සංඛාර ලෝකයමයි, සංකත ලෝකයමයි. ඒ වගේම තවත් උද්ෘතයක් මම මතු කරන්න කල්පනා කරනවා මේ ලෝකය කියන්නේ කුමක්ද? එතකොට මේ සඳහා සංයුත්ත නිකායේ නිදාන වග්ගයේන ලෝක සූත්‍රය. එහි කොහොමද ලෝකයේ පිළිබඳව විවරණය කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්කවේ ලෝකස්ස සමුදයෝ. මෙහි විශේෂයෙන්ම මතු කරනවා ලෝකයේ හට ගැනීම පිළිබඳව. ලෝකයේ හට ගැනීම පිළිබඳව මතු කරනවා. ලෝකයේ හට ගැනීම, එහෙම නැත්නම් ලෝකයේ සමුදය. සමුදය කියන්නේ උදාවීම, හට ගැනීම. ඒ වගේම සමුදය කියන යෙදුමේ අර්ථය හට ගැනීම නම්, උදාවීම නම්, ඊට සාපේක්ෂව යෙදෙන ඊළඟ යෙදුම තමයි අත්ංගමය, අවරට යෑම, නැත්නම් ලෝකයේ විනාශ වීම, ලෝකයේ නිරෝධය. බුදුරජාණන් වහන්සේ මේ ලෝක සූත්‍රයේදී ලෝකයේ හට ගැනීමත් පෙන්눔 කරනවා, ලෝකයේ නිරෝධයත් පෙන්눔 කරනවා, අවරට යෑමත් පෙන්눔 කරනවා. කොහොමද මේ ලෝකයේ හට ගැනීම පිළිබඳව විග්‍රහ කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්කවේ ලෝකස්ස සමුදයෝ. ලෝකයේ හට ගැනීම යනු කුමක්ද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසත් රූපයත් නිසා චක්කු විඥානය උපදී. තින්නං සංගති පස්සෝ. මේ තුනේ එකතුවට කියන යෙදුම තමයි පස්ස, ස්පර්ශය කියන එක. පස්සපච්චයා වේදනා. ස්පර්ශය හේතු කොටගෙන වේදනාව වේ. ඒ වගේම වේදනාපච්චයා තණ්හා. වේදනාව හේතු කොටගෙන තණ්හාව වේ.
තණ්හා පච්චය උපාදානං තණ්හාව හේතු කොටගෙන උපාදාන වේ. උපාදාන පච්චය භවෝ උපාදාන හේතු කොටගෙන භවය වේ. භව පච්චය ජාති භවය හේතු කොටගෙන ජාතිය වේ. ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ජාතිය හේතු කොටගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. උපායාස කියන්නේ කරදර සම්බාධක සම්භවಂತಿ හටගනිත්. අයං භික්ඛවේ ලෝකස් සමුදයෝ මහණෙනි මේකට කියන ලෝකේ හට ගැනීමයි කියලා. එතකොට ලෝකේ හට ගැනීම එක ඉන්ද්‍රියකට සාපේක්ෂව විතරද පෙන්වන්නේ. දැන් අපි කතා කළේ මේ චක්කු ඉන්ද්‍රියට සාපේක්ෂව. ඇස රූපය සමග ගැටෙනවා. ඇසත් රූපයත් ගැටීමෙන් ඇති වෙනවා චක්කු විඥානය. ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන තුනේ එකතුවට තමයි ස්පර්ශය කියලා කිව්වේ. ඒ ඇසුරෙන් ගොඩ නැගෙන මේ ලෝකය පිළිබඳව ලෝකේ හට ගැනීම මෙතනින් පෙන්눔 කරනවා. එතකොට අනිත් ඉන්ද්‍රිය පහට මේක සාධාරණ නැද්ද? අසාධාරණද? නැහැ. මේ ලෝක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සෝතංච පටිච්ච සද්දේච කනත් ශබ්දයක් නිසා සෝත විඥානය ඇති වෙනවා. අන්න සෝත විඥානය ඇසුරු කොටගෙන මේ ලෝකේ ගොඩනගෙන හැටි පෙන්නනවා. ඒ වගේම ගානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාන විඥානං. නාසයත් ගඳ සුවඳත් නිසා ගාන විඥානය ඇති වෙනවා. ඒ ඇසුරෙන් ලෝකේ ගොඩනගෙනවා. ඒ වගේම ජීවහංච පටිච්ච රසේච උප්පජ්ජති ජීවහා විඥානං. දිවත් රසයත් නිසා ජීවහා විඥානය ඇති වෙනවා. එතකොට ඒ ඇසුරෙන් ලෝකයේ ගොඩ නැගෙනවා. කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං. ශරීරයත් ස්පර්ශයත් නිසා කාය විඥානය ඇති වෙනවා. ඒ ඇසුරෙන් ලෝකයේ ගොඩ නැගෙනවා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං. මනසත් ධර්මතාත් සිතවිලිත් නිසා මනෝ විඥානය ඇති වෙනවා. එතකොට ඒ ඇසුරෙන් ලෝකයේ ගොඩ නැගෙනවා. එහෙමනම් මේ ලෝක සූත්‍රයේ ලෝකයේ හට ගැනීම උත්පාදනය වීම පිළිබඳව කරන විග්‍රහය ඉන්ද්‍රිය 6ටම සාපේක්ෂයි. ඉන්ද්‍රිය 6ටම සාපේක්ෂයි. එක් ඉන්ද්‍රියකට පමණක් සාධාරණ වෙච්ච එකක් නෙමෙයි. ඉන්ද්‍රිය 6ටම සාධාරණ පැනවීම. එතකොට එසේ ගොඩ නැගෙන ඒ ලෝකය කොහොමද ලෝකයේ නැසෙන්නේ? ලෝකයේ නිරෝධය කුමක්ද? නරංගමය. මහණෙනි ලෝකයේ අවරට යෑම කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ගතිපස්සෝ පස්සපච්චයා වේදනා. වේදනා පච්චයා තණ්හා. තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධා. උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා. භව නිරෝධෝ භව නිරෝධා. ජාති නිරෝධෝ ජාති නිරෝධා. ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු උපායාසා නිරුද්ධಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. කොහොමද ලෝකයේ නැතිවීම? මහණෙනි ලෝකයේ අත්ංගම යවරට යෑම කුමක්ද? අසත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. අසත් රූපයත් නිසා චක්කු විඥානය ඇති වෙනවා. තින්නම් සංගති පස්සෝ මේ තුන එකතුවට ස්පර්ශයයි කියනවා. පස්සපච්චය වේදනා. ස්පර්ශය හේතු කොටගෙන වේදනාව වේ. වේදනා පච්චය තණ්හා. වේදනාව හේතු කොටගෙන තණ්හාව වේ. අන්න ඊටාම් වැදගත්ම තැන තමයි මෙතන. තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා. තස්සායේව තණ්හාය. එතන අවදාරණ නිපාත පදයක් තියෙනවා. ඒක තමයි ඒව නිපාත පදය. තස්සා ඒව. තස්සා ඒව කියන මේ pāli පද දෙක එකට සංදි වුණාම තමයි තස්සා යේව. එම තණ්හාවගේම ඒකේ අර්ථය මොකක්ද?
එම තණ්හාවගේම තස්සායේව තණ්හාය එම තණ්හාවගේම අශේෂ විරාග නිරෝධා ශේෂ නැතිව විරාගා ඇලීමක් නැතිව නිරෝධා නිරුද්ධ වේද නැති වේද අන්න තණ්හාව ශේෂ නැතිව ඒ වගේම ඇලීමක් නැතිව නිරෝධ වෙනවා නම් නිරුද්ධ වෙනවා නම් උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා උපාදානයේ නැති කලේ උපාදානයේ නැති වෙයි අන්න තණ්හාව නැති කළාට පස්සේ උපාදානයක් නැහැ උපාදානය කියලා කියන්නේ මොකද්ද දැඩි කොට ගැනීම ග්‍රහණය කිරීම අල්ලා ගැනීම එතකොට අපිට උපාදානයේට තව විවිධ යෙදුම් පාවිච්චි කරනවා කාම රාගය කියන්නත් පුළුවන් ධර්ම රාගය කියන්නත් පුළුවන් ඒ වගේම දික්ටි මාන කියන්නත් පුළුවන් මාන වශයෙන් අපි අල්ලා ගන්නවා දික්ටි වශයෙන් අල්ලා ගන්නවා මේන් කියවෙන්නේ මොකද්ද උපාදානය කියලා කියන්නේ දැඩි කොට ගැනීම ග්‍රහණය කිරීම ඒක ඇත්තටම මානසික බන්ධනයක් මේ අල්ලාගන්නේ අතින් නෙමෙයි පයින් නෙමෙයි මානසිකව ඇති කර ගන්නා වූ බන්ධනය තමයි උපාදානය කියලා කියන්නේ එතකොට උපාදාන නිරෝධෝ උපාදානයේ නැති කලේ උපාදාන නිරෝධා උපාදානයේ නැති වෙයි භව නිරෝධෝ භවයේ නැති කලේ භව නිරෝධා භවයේ නැති වෙයි ජාති නිරෝධෝ ජාති නිරෝධා ජාතිය නැති කලේ ජාතිය නැති වෙයි ජරා මරණ නිරෝධෝ ජරා මරණ නිරෝධා එතකොට ජාතිය නැති කල්ලි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ හැම යෙදුමකටම වෙන් වෙන් අර්ථයක් තියෙනවා වෙන් වෙන් අදහසක් තියෙනවා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති මේ දුක් කන්දකගේ නිරෝධය නැතිවීම අස්තේටපත් වීම සිද්ධ වෙනවා අයම් භික්ඛවේ ලෝකස්ස අත්තංගමෝ මහන්නේ මේකට කියනවා ලෝකයේ අවරට යෑම කියලා කියනවා එතකොට මෙසේ මේ ලෝකයේ පිළිබඳව ඉදිරිපත් කරන මේ ලෝක සූත්‍ර තුනක් මම මේ මතු කළේ මේ සූත්‍ර තුනෙන්ම මතු කරන්නේ එහෙනම් මොකක්ද අර කියාපු සංඛාර ලෝකයමයි නැත්නම් අපි කියනවා සංකත ධර්මයමයි මේන් ඉදිරිපත් වෙන්නේ එතකොට ලෝකේ හා ඉන්ද්‍රිය විඤ්ඤය ලෝකය කියලා කියන්නේ කුමක්ද ලෝකයයි ඉන්ද්‍රිය විඤ්ඤය ලෝකයයි කියලා කියන්නේ කුමක්ද එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ලෝක සූත්‍ර දේශනාවට අනුව දැන් මා ඉහතින් මතු කරපු මේ ලෝකේ හට ගැනීම පිළිබඳව මා මතු කළා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කිව්වා එතකොට ඇසත් රූපයත් නිසා තමයි චක්කු විඥානය ඇති වෙන්නේ ඒ වගේම සෝතංච පටිච්ච සද්දේච සෝත විඥානං කනත් ශබ්දයක් නිසා ඇතිවෙන සම්බන්ධතාවයෙන් ගොඩනැගෙන්නේ සෝත විඥානයයි නැත්නම් ඇසීම නැමැති දැන ගැනීමයි ඒ වගේම ගානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාන විඥානං නාසයත් ඒ වගේම ගඳ සුවඳත් නිසා ඇතිවෙනව ගාන විඥානය නැත්නම් ගඳ සුවඳ පිළිබඳ දැන ගැනීම ඒ වගේම ජීවහංච පටිච්ච රසේච උප්පජ්ජති ජීවහා විඥානං දිවත් ඒ වගේම ආහාර පානත් නිසා ඇති වෙනවා ජීවහා විඥානය ඒ වගේම කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං ශරීරයත් ස්පර්ශයත් නිසා විවිධ වස්තුන් එක ගැටීමත් එක්ක ඇති වෙනවා කාය විඥානය මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං මනසත් සිතවිලිත් නිසා මනෝ විඥානය ඇති වෙනවා එහෙනම් අභ්‍යන්තර ඉන්ද්‍රිය 6ටම සාපේක්ෂව මේ කියන බාහිර ආයතනයක සිදුවෙන ඝට්ටනය ඉඳුරන් ආරම්මනත් එක්ක ඇතිවෙන සම්බන්ධතාවයේ ගැටීම ඒක නතර කරන්න පුළුවන් කමක් නැහැ අර සංඥා සහිත ලෝකයේ මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා අපි කල්පනා කරලා හිත මෙහෙवला කරන දෙයක් නෙමෙයි ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙන දෙයක් ඒ නිසා මේ අභ්‍යන්තර ආයතන බාහිර ආයතනත් එක්ක මේ ගැටීම ආලම්බණය වීමත් පදනම් කරගෙන අපි කියනවා මොකද්ද ආයතන 12ක ක්‍රියාකාරීත්වයක් තමයි මේන් සිද්ධ වෙන්නේ
අභ්‍යන්තර ආයතන 6ක්. ඇස නැමැති ආයතනය, චක්කු ආයතනය, සෝත ආයතනය, කන නැමැති ආයතනය, ගහන ආයතනය, නාසය නැමැති ආයතනය, ඒ වගේම જીවහා ආයතනය, දිව නැමැති ආයතනය, කාය ආයතනය, ශරීරය නැමැති ආයතනය, මන ආයතනය, මනස නැමැති ආයතනය. එහෙනම් අභ්‍යන්තර ඉන්ද්‍රිය 6යි මේන් ප්‍රකාශ වෙන්නේ. මේ අභ්‍යන්තර ඉන්ද්‍රිය 6ට සාපේක්ෂව බාහිර ලෝකයක් එක්කයි සම්බන්ධතාවය පවතින්නේ. ඒ නිසායි මේ ජීවත් වන ජීවිතය පිළිබඳවයි මේ විග්‍රහය. ඒ නිසා ජීවත් වන ජීවිතයට සවිඥානික වූ ජීවිතය හා සම්බන්ධව කතා කරන විග්‍රහයක් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මෙතන ඉන්ද්‍රිය විඤ්ඤය ලෝකය පිළිබඳ විග්‍රහයක්. එහෙනම් මේ ලෝකය ගොඩනගන්නේ මේ කියන අභ්‍යන්තර ආයතන 6 සංඥා සහිත වූ මේ ශරීරයේ විසින් තමයි, මේ ජීවිතයේ විසින් තමයි මේ ලෝකය ගොඩනගන්නේ. ඒ නිසා එසේ ගොඩනගන ඒ ජීවිතය තුල නැත්නම් ලෝකය තුල අපි විවිධ විදිහට අපි කියනවා ඒ ඉන්ද්‍රියට සාපේක්ෂව, චක්කු විඥාණයට සාපේක්ෂව අපි කියනවා ලක්ෂණයි කියනවා, ප්‍රියයි කියනවා, ඒ වගේම අවලස්සනයි කියනවා, කැතයි කියනවා, අපි බැහැර කරනවා. අපි ගැටෙනවා නම් අපි එයින් ඈත් වෙනවා. ගැටෙන්නේ නැතුව ඇලෙනවා නම් අපි ඒ වැළඳ ගන්නවා. ඒක තමයි ස්වභාවය. ඒ වගේම කනට සාපේක්ෂව සෝත විඥානයේ මුල් කොටගෙන අපි નિરાයාසයෙන්ම සැපයි කියලා අපි වින්දනය කරනවා නම් අපි වැළඳ ගන්නවා. දුකයි කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරනවා නම් දුරස්ත වෙනවා, ඈත් වෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය 6ටම සාපේක්ෂව මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ නිසා ලෝකය ගොඩනගන්නේ මේ අභ්‍යන්තර ආයතන 6 සවිඥානික වූ, විඥාන සහිත වූ මේ ශරීරයේ විසින්, ජීවිතයේ විසින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒ නිසා අපි කියනවා ලෝකය හා ඉන්ද්‍රිය විඤ්ඤය ලෝකය මේ ගොඩනගන්නේ ආයතන, අභ්‍යන්තර ආයතන 6 බාහිර ආයතන 6ක් එක්ක සම්බන්ධතාවය පවත්වා ගැනීම තමයි එහෙනම් මේ ඉන්ද්‍රිය විඤ්ඤය ලෝකය කියලා අපි කතා කරන්නේ. ඒක ඇත්තටම මනෝමූලිකයි. මනෝමූලිකයි. මනෝකායිකයි. එතකොට ඉන්ද්‍රිය විඤ්ඤය ලෝකයේ මනෝකායික පදනම කොහොමද ගොඩ නැගෙන්නේ? මේ මනෝකායික පදනම එහෙනම් අභ්‍යන්තර ආයතන 6 බාහිර ආයතනත් එක්ක ඇති කරගනු ලබන සම්බන්ධතාවය මුල් කරගෙන විශේෂයෙන්ම අපි සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේන පටිච්චසමුප්පාද සූත්‍රවලට අනුව අභිසමය සංයුත්තේන විභංග සූත්‍රයෙන් විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් හැටියටයි පෙන්눔 කරන්නේ. ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේ අවිද්‍යාවෙන් ආරම්භව අවිද්‍යා පත්‍ය සංඛාරා, අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාරද, සංඛාර පත්‍ය විඥානං, සංස්කාර හේතු කොටගෙන විඥානයද, විඥාන පත්‍ය නාම රූපං, විඥාන හේතු කොටගෙන නාම රූපද, නාම රූප පත්‍ය සලආයතනං, නාම රූප හේතු කොටගෙන සලආයතනද, සලආයතන පත්‍ය පස්සෝ, සලආයතන හේතු කොටගෙන ස්පර්ශයද. දැන් එතකොට මේ කියන පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේදී දැන් සත්වයා එහෙම නැත්නම් ලෝකය ගොඩනැගිලා අවසానයි. ලෝකය ගොඩනැගිලා අවසానයි. එහිදී වැදගත්ම මේ අංග, හේතු ප්‍රත්‍යාංග හැටියට අපිට විශේෂයෙන්ම විඥාන අංගය, නාම රූප අංගය, සලආයතන අංගය, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස අංගය, පස්ස පත්‍ය වේදනා, වේදනා අංගය. එතකොට ලෝකේ නැති කිරීම කියන සීමාවට ගියොත් එම වේදනා පත්‍ය තණ්හා, තණ්හා අංගය. මේ කියන හේතු ප්‍රත්‍යාංග රාශියේ සම්බන්ධතාවය තුල තමයි ලෝකය ගොඩ නැගෙන්නේ, සංකතය නිර්මාණය වෙන්නේ, සංකතයක් බවට පත් වෙන්නේ, සංඛාර පුඤ්ජයක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය විඤ්ඤය ලෝකයේ මනෝකායික පදනම નિરાයාසයෙන්ම අපිට පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් හැටියටයි දකින්න පුළුවන්කම තියෙන්නේ.
බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් කරනවා මේක ඊටාම හොඳින් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිමං යදා කායං ජහන්තිමං අප විද්දෝ තදා සේති නිරත්තංව කලින්ගරං මේ ගාථා දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ කුමක්ද උපදෙස් ලබා දෙන්නේ කුමක් පිළිබඳවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයු උස්මාච විඥානං මේ යදා කායං ජහන්තිමං යදා කියන්නේ යම් දවසක යම් අවස්ථාවක කායං ජහන්තිමං කායං මේ ශරීරයෙන් ජහන්ති අත්හරීද මොනවද අත්හරින්නේ මේ ශරීරයෙන් යම් දවසක අත්හරීද මොනවද අත්හරින්නේ ආයු උස්මාච විඥානං ආයු ශක්තිය ඒ වගේම උස්ම කියන්නේ උණුසුම ශරීරයේ පවත්නා වූ උෂ්ණත්වය ආයු උස්මාච විඥානං විඥානකාය එතකොට ආයු ශක්තිය ඒ වගේම උස්ම උණුසුම උෂ්ණත්වය ඒ වගේම විඥානකාය මේ කියන තුන මේ කියන ශක්ති විශේෂ තුන යම් දවසක යම් වෙලාවක මේ ශරීරයෙන් ඉවත් වෙයිද යදා කායං ජහන්ති කියන්නේ අත්හරි මේ ශරීරයෙන් ඉවත් වෙයිද මේ කියාපු ආයුෂයයි ශරීරයේ උෂ්ණත්වයයි ඒ වගේම විඥානයයි කියන මේ තුන මේ ශරීරයෙන් ඉවත් වෙයිද අපවිද්දෝ තදාසේති මේ ශරීරයෙන් මේ ශක්ති විශේෂ තුන ඉවත් වෙච්ච ගමන් මොකද වෙන්නේ අපවිද්දෝ ඉවත්ව ගියේ තදාසේති මේ සයනය කරනවා කොහෙද නිරත්තංව කලින්ගරං කලින්ගරයක් නිරත්තංව අර්ථයක් නැති නිරර්ථක වූ කලින්ගරයක් මේ සොහොන් පෙනෙල්ලක් ලෙස මහ පොළොවට ඇදගෙන වැටෙනවා මහ පොළොව සයනය කරනවා මේ කියන්නේ කුමක් පිළිබඳව මේ ජීවිතය පිළිබඳවයි අර අපි මුලින්ම මතු කරපු රෝහිතස්ස සූත්‍රයේ එන උද්ෘතයත් එක්ක ගැලපෙන දේශනාවක් මේක මෙහි එතකොට පැහැදිලි කරනවා මොකද්ද ආයුෂයයි ඒ වගේම උෂ්ණත්වයයි විඥානයයි ශරීරයෙන් ඉවත් වෙච්ච ගමන් මේ ජීවිතය ඇත්තරම මහ පොළොවට ඇදගෙන වැටෙනවා මේ ශරීරය මහ පොළොවට ඇදගෙන වැටෙනවා සේති කියන්නේ සයනය කරනවා මහ පොළොවේ සයනය කරනවා ඒ වගේම මොකද්ද නිරත්තංව කලින්ගරං ඇත්තරම වැදගත් අපේ මේ පරිසර උපමාවක් තමයි මෙතන මතු කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ පරිසර උපමාවක් මේ උපමාව මොකක්ද කලින්ගරය කියන එකෙන් අදහස් කරන්නේම සොහොන් පෙනෙල්ලට මොන වගේ වටිනාකමක්ද තියෙන්නේ සොහොන් පෙනෙල්ලට තියෙන වටිනාකම කුමක්ද සොහොන් පෙනෙල්ල ඇත්තටම දර කඩක් කිව්වහම දර කැබැල්ලක් කිව්වහම ඒකට වටිනාකමක් තියෙනවා පරණ සමාජයට අනුව කැලෑවේ දර අහුලන්නට යන කාන්තාවෝ දර කැබැල්ලක් දැක්කහම එය තමන් කැමැත්තෙන් එකතු කරගෙන දර මිටියට තියලා ගැට ගහගෙන හිස මත තබාගෙන ගෙදර ගේනවා ගෙනල්ලා කුස්සියේ ලිප මොලවන අවස්ථාවේ පාවිච්චි කරනවා නමුත් දර ඇහිඳගෙන යන කාන්තාවට සොහොන් පෙනෙල්ලක් අතට අහු වුණොත් සොහොන් පෙනෙල්ලේ ස්වභාවය මොකක්ද අර ඇවිලෙන සොහොනෙන් බාගෙටපත් වෙලා විසිවෙච්ච දර කැබැල්ලට කියනවා සොහොන් පෙනෙල්ල කියලා ඒක ඇත්තටම බාගෙට පිලිස්සිලායි තියෙන්නේ දර අහුලගෙන යන මේ කාන්තාවට සොහොන් පෙනෙල්ලක් අතට පත් වුණොත් අහු වුණොත් ඇය අතට ගත්ත වේගෙන් ඊට වඩා වැඩි වේගයකින් මේ සොහොන් පෙනෙල්ල ඈතට විසි කරනවා ඇය හඳුනනවා ඇයගේ මේ විඥානගතව පවතිනවා මේක සොහොන් පෙනෙල්ලක් සොහොනෙන් ඇවිලිලා දෙපැත්ත ඇවිලිලා විසිවෙච්ච මේ දර කැබැල්ලක් මේක අසුබ දෙයක්
මේක ධර්මිතියට තියාගෙන ගැට ගහගෙන ගෙදර ගෙනියන එකක් නෙමෙයි. ඒ හින්දා ඈතට විසි කරනවා. සොහොන් පෙනෙල්ලට දර කැබැල්ලක තියෙන වටිනාකමවත් නැහැ. අන්න ඒ සොහොන් පෙනෙල්ලක නොවටිනා ස්වභාවයට මේ ශරීරයපත් වෙනවා. මොකක්ද? ආවිෂයයි ඒ වගේම උෂ්ණත්වයයි විඥානයයි ඉවත් වෙච්ච ගම. මේ ආවිෂයයි උෂ්ණත්වයයි විඥානයයි සක්‍රිය නම් ක්‍රියාත්මක නම් එතන ආවිශක්තියයි උෂ්ණත්වයයි දෙකම ක්‍රියාත්මක වෙන්නේ මේ ජීවිතයේ රූප කලාප වලට අනුව සැලකුවොත් එහෙම අටවිසි රූප කලාපවල ජීවිත ඉන්ද්‍රිය රූපය පදනම් කරගෙන තමයි මේවා සක්‍රිය වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මනෝමූලික රූප හැටියට මනෝමූලික කාරණා හැටියට කතා කළොත් එහෙම මේ සිතවිලි අතරක් තියෙනවා ජීවිතීන්ද්‍රිය කියලා හිතන් සිතවිල්ලක්. එතකොට ජීවිතීන්ද්‍රිය කියන සිතවිල්ලේ ස්වභාවය තමයි සිතේ සිතවිලි පහළ වීම නොකඩකොට පවත්වාගෙන යෑම. සිතේ සිතවිලි ක්‍රියාත්මක වීම අකණ්ඩව ඉස්සරහට පවත්වාගෙන යෑම තමයි ජීවිතීන්ද්‍රිය කියන සිතවිල්ලේ මූලික ස්වභාවය. ඒ වගේම කායික රූප අතර කායික රූප කලාප අතර ජීවිතීන්ද්‍රිය රූපයේ ස්වභාවය තමයි ඒ ජීවිතය රූපස්කන්ධය નિરાයාසයෙන් මේ පවත්වාගෙන යෑම. ඒ නිසා ආයු උස්ම කියන දෙක ඍජුවම සම්බන්ධ වෙන්නේ ජීවිතීන්ද්‍රිය කියන රූප කලාපයට. ඒ නිසා මේ ජීවිතයේ අභ්‍යන්තර ආයතන 6 බාහිර ආයතන 6ත් එක්ක පවත්වන්නා වූ සම්බන්ධතාවය බාහිර ආයතනත් එක්ක ඇති කරගනු ලබන ආලම්බනය ඒවට පාවිච්චි කරන යෙදුම තමයි ආලම්බනය. නැත්නම් ආරම්මන. අභ්‍යන්තර ඉන්ද්‍රිය ආරම්මනත් එක්කයි ගැටෙන්නේ. ආරම්මනයක ගැටීමත් එක්ක චක්කු විඥානය පහළ වෙනවා, සෝත විඥානය පහළ වෙනවා, ගාන විඥානය පහළ වෙනවා, જીවහා විඥානය පහළ වෙනවා, කාය විඥානය පහළ වෙනවා, මනෝ විඥානය පහළ වෙනවා. එතකොට මේ ආයතන 12 පදනම් කරගෙන විඥාන 6ක් ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවදුරටත් මේ ආයතන විග්‍රහය සියුම් විදිහට සාකච්ඡාවට ලක් කරනවා. කොහොමද? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. අන්න චක්කු විඥාන ධාතු කියලා කිව්වේ එතකොට චක්කු විඥානය. ඒ වගේම සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. එතන සෝත විඥාන ධාතු කිව්වේ සෝත විඥානය. ඒ වගේම ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. ගාන විඥාන ධාතු කිව්වේ ගාන විඥානය. ඒ වගේම જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු. જીවහා විඥාන ධාතු කිව්වේ જીවහා විඥානය. ඒ වගේම කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. කාය විඥානය තමයි එතනින් අර්ථවත් කරන්නේ. ඒ වගේම මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. මනෝ විඥාන ධාතු කියන්නේ මනෝ විඥානය. එහෙමනම් මේ 6 ආකාර වූ ඉන්ද්‍රිය 6ට සාපේක්ෂව ඇති වෙන දැන ගැනීම 6. ඒවා ඇත්තරම කියනවා චහිමේ කාය මේ විඥාන කාය, චහිමේ විඥාන කාය, විඥාන කාය 6. ඇත්තටම මනෝකායික පදනමෙන් ගොඩ නැගෙන මේ මනෝමූලික ඉන්ද්‍රිය විඤ්ඤය ලෝකයේ සක්‍රීය බව තහවුරු කරන අපි ජීවත් වෙනවයි කියලා කියන්නේ මේ ක්‍රියාකාරීත්වය මතයි. මේ ක්‍රියාකාරීත්වය නැති වෙච්ච දාට අපි කියනවා අපි අර මම මුලින් සඳහන් කරපු මෘත කලේබරයේ ස්වභාවයට පත් වෙනවා. අවිඥානිකයි. ඇහැට කිසිවක් පෙනෙන්නේ නැහැ. කනට කිසිවක් ඇහෙන්නේ නැහැ. ඒ වගේම නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. දිවට මොනවා ආහාර පාන ගත්තත් දැනෙන්නේ නැහැ. ඒව ගන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම කයට ස්පර්ශය දැනෙන්නේ නැහැ. පොට්ටබ්බේ දැනෙන්නේ නැහැ. මනසට සිතිවිලි ගොඩ නැගෙන්නේ නැහැ.
ඉන්ද්‍රිය 6ම අක්‍රියයි. එනිසා සංඥා සහිත වූ මේ ජීවිතය තමයි ඒ ජීවිතය තුළ තමයි බාහිර ආයතනත් එක්ක සම්බන්ධතාවය තුළින් මේ ඉන්ද්‍රිය විඤ්ඤය ලෝකය ගොඩ නැගෙන්නේ. එනිසා එහි ක්‍රියාකාරීත්වය මනෝමූලික පදනමකින් ක්‍රියාත්මක වෙනවයි කියන එක තමයි බුදු මේ අපි මතු කරපු සූත්‍ර දේශනාවලින් අපිට තහවුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මනෝමූලික ක්‍රියාකාරීත්වයෙන් මනෝකායික පදනමකින් ගොඩනැගෙන ඉන්ද්‍රිය විඤ්ඤය ලෝකය පිළිබඳව සලකලා ඉවර වෙලා අපිට පෞරුෂයට අදාළව අපි පුද්ගලයාගේ පෞරුෂය දියුණු කරනවා නම් මේ මනෝකායික පදනම අතිශයින්ම වැදගත්. ඒ වගේම ඉන්ද්‍රිය විඤ්ඤය ලෝකයේ සක්‍රීය බව අතිශයින්ම වැදගත්. ඒ නිසා ඒ ක්‍රියාකාරීත්වයට අදාළ මේ විඥානකාය 6 මනෝකායික ප්‍රභේද හැටියට අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ තුල විශේෂයෙන්ම අර ධාතු විභාගය තුල කතා කරන ඒ සයාකාර වූ විඥාණය මනෝකායික පදනමකින් ක්‍රියාත්මක වෙනවයි කියලා අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මම හිතනවා ප්‍රමාණවත් කියලා. ඔබට අපේ මාතෘකාව ලෝකේ හා ඉන්ද්‍රිය විඤ්ඤය ලෝකය පිළිබඳ බුදු සමයේ විග්‍රහය. ඒ නිසා මේ තුල ලෝකය ගොඩනැගෙන හැටි ජීවිතය ක්‍රියාත්මක වන හැටි අපිට මනෝමූලික පදනමකින් තේරුම් ගන්න පුළුවන් කියන එකයි මා කල්පනා කරන්නේ. ඒ නිසා මේ ප්‍රමාණවත් කොට කල්පනා කරනවා. ඒ නිසා ඔබට මේ හා සම්බන්ධව පැන නගින ගැටලු විමසීමට අවස්ථාව ලැබෙනවා. සුදී මහාචාර්යතුමනි, අපි විනාඩියක් අපේ මේ ඊළඟ වැඩසටහන සම්බන්ධය පොඩි දැනුවත් කිරීමක් කරලා අපි පටන් ගමු අපේ ප්‍රශ්න සාකච්ඡා කරන්නට. හොඳයි, මම හිතන්නේ ඔබට දැනගන්නට පුළුවන් වුණා අපේ ඊළඟ වැඩසටහන සම්බන්ධයෙන්. අපි දැන් ප්‍රශ්න සාකච්ඡා කරන්න තමයි මේ අවස්ථාව යොමු කරගන්නේ. මෙහිදී මා සඳහන් කරන්නට කැමතියි ඔබගේ Zoom පැකේජ් එකේ තියෙනවා මේ රියැක්ෂන් කියලා අයිකන් එකක්. අන්නේ රියැක්ෂන් අයිකන් එකට ගියාම පෙන්නනවා අත උස්සන්න තියෙන රේස් හෑන්ඩ් කියලා එකක් තියෙනවා. අන්නේ ඒක ක්ලික් කරාම රේස් හෑන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මම
අන්මියුට් කරන්න. මේ අවස්ථාවේ මම පිළිගන්නට කැමති ස්වාමීන් වහන්සේ විමර්ශාල ස්වාමීන් වහන්සේ වැඩම කරලා සිටින මේ අවස්ථාවේදී තවත් ස්වාමීන් වහන්සේ නමක් සිටියා. කමන්නේ. හොඳයි අපි එහෙනම් ප්‍රශ්න සාකච්ඡා කරන්නට යමු. ඔබ ප්‍රශ්න සාකච්ඡා කරන අතරතුර කරුණාකරලා මේ අර පසුවිපරම් ෆෝම් එකක් එවලා තියෙනවා. ඒක කරුණාකරලා පුරවන්න. සංජය මහත්මයා ඒක ඔබට උන් කරලා තියෙනවා. ඒ පුරවලා දෙන්න. ඒක අපේ ඊළඟ වැඩසටහන් ගුණාත්මකව වැඩි දියුණු කරන්න අපිට පාවිච්චි කරන්නට පුළුවන්. අපි බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් තියෙනවද? අහන්න. ගැටලු නෑ ගැටලු නෑ සර් අපිට බොහොම ස්තුතියි සර් අපිට මේ ප්‍රෝග්‍රෑම් එකේ කරලා දුන්නට අපි එන අනුකම්පා කරලා මේ අපි බලාපොරොත්තු වෙනවා අපි ටීම් එකක් ඉදිරියටත් අපි සර්ස් එක්ක මේ කටයුතු ටික ඉදිරියට කරගෙන යන්න මම එනවනේ එහෙනම් අපේ ආරෝ එන බොහොම ස්තුතියි සර් අපි ඉදිරියටත් මේ වගේ නාරවත් දේශනා ටික මේ දේශනා දෙකම අපිට ගොඩක් වටිනවා මේ ඉදිරියටත් අපි සර්ස් එක්ක එකතුලා ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා එන සර්ට ඉතින් අපි හදවතින්ම ආශිර්වාද කරනවා මේ ටික කරලා දුන්න බොහොම ස්තුතියි බොහොම පිං කියලා හොඳයි අපි හඳුරන්නේ එහෙමයි සර් අපිට ප්‍රශ්නයක් එනකම් මම හිතන්නේ අපි මම ප්‍රශ්නයක් ඔබට යොමු කරන්නට කැමතියි. ඔබතුමා සඳහන් කරා අර මෘත කලෙබරය කියන අදහස දැන් තමයි ඇත්තට මට ඒක තේරුනේ මොකක්ද මේ කියන්නේ කියලා. මෘත කලෙබරය කියන්නේ සහ ඊට පස්සේ කලිංගරය කියන වචනය සොහොන් පෙනෙල්ල බාගෙට පෙරස්සුණු දර කැබැල්ල. ඇත්තටම ඒක ඊටාත්ම වැදගත් යෙදුමක්. ඇත්තටම මේ ශරීරය අවිඤ්ඤා කියන්නේ මරණයටපත් වුණාට පස්සේ ඒ ශරීරයෙන් ඇත්තටම වැඩක් නැහැ කාටවත්. කවුරුත් ඒක බලන්නෙත් නැහැ. ඒක සම්බන්ධයෙන් කිසිම පිළිකුලෙන් බලන එක තමයි කරන්නේ. නමුත් දැන් මේ කොවිඩ් තත්ත්වයේ පැමිණෙන ඉස්සෙල්ලා ඒක අපි විනාශ කරගත්ත නේද මේ මහාචාර්යතුමා නිකන් ඒක පිළිකුල පැත්තක තිබිලා ඊට පස්සේ ඒක නිකන් අර ප්‍රදර්ශනාත්මක පැත්තකට ගෙනාව නේද මේ මෘත ශරීරය. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට යමක් කියන්නට පුළුවන්ද මොකද්ද මේ අපේ මේ සිද්ධ වුණේ කියලා. අපි මුලදී අපි අපේ බුද්ධහමට අනුකූලව අපි යම් කිසි ක්‍රියාදාමයක් සිදු කරා. නමුත් පස්සේ ඒක පොඩ්ඩක් වෙනස් වුණා. ඔබතුමාට ඒක යම් කිසි දෙයක් කියන්නට පුළුවන්? ඇත්තටම ඔබතුමා මේ සමාජය තුළ ඇතිවෙච්ච සමාජ වෙනස් වීම පදනම් කරගෙන තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ඇත්තටම සමාජ වෙනස් වීම කියලා කතා කරන්නෙම ඔය සඳහන් කරපු කරුණ අපේ මානව සමාජයේ නූතනයෙහි මිනිස්යාගේ චර්යාවනේ හැසිරීමනේ හැසිරිච්ච ආකාරය ඒ කුමන ආකාරයකට හැසිරුණත් ජීවිතයේ අර මා මතු කරපු ආයුෂය උෂ්ණත්වය විඥානය කියන මේ තුන ඉවත් වෙච්ච අවස්ථාවේ මේ ශරීරයට උරුම වන తত্ত্বය ඒක වෙනසක් වුණේ නැහැ ඇත්තටම. එහි වෙනසක් වුණේ නැහැ. මේ සමහර වෙලාවට සමාජයේ ක්‍රියාත්මක වුණේ ඒ ජීවත් වන්නන් විසින් මෘත ශරීරය නැත්නම් මලමිනිය ඉහළම වටිනාකම් ඇති පෙට්ටියක බහාගෙන ඒ වගේම ඊට අදාළව තමන්ගේ නිවසේ දින ගණනාවක් තබාගෙන ප්‍රදර්ශනය කරමින් එන යන අයට සංග්‍රහ කරමින් මේ විවිධ විදිහේ උත්සවාකාරයෙන් අනුස්මරණය කරපු මේ
අනුස්මරණය කිරීමකට වඩා උත්සවාකාරයෙන් සමරපු ස්වභාවයක් තමයි අපි දැක්කේ. ඒක ඇත්ත. නමුත් ඒ කුමන විදිහට මේ උත්සවාකාරයෙන් සැමරුවත් නැත්නම් කටයුතු කළත් අර මරණයටපත් වෙච්ච තැනැත්තාට මේ කිසිවක් පෙනුන්නේ නැහෙනි. මරණයටපත් වෙච්ච තැනැත්තා ඒ කිසිවක් කරපු දේවල් කියපු දේවල් ඇහුවේ නැහෙනි. ඒක තමයි ඒ ජීවිතයට උරුම වෙන తত্ত্বය. එහි වෙනසක් උනේම නැහැ. සමාජයේ ක්‍රියාකාරිකයන් හැටියට කටයුතු කරපු අපගේ ඒ හැසිරීම් රටාව තමයි අපි වෙනස් කරගෙන තිබුණේ. අපි ඒ විදිහට හැසිරුණත් අර විඥානයයි ඒ වගේම ආයු ශක්තියයි උෂ්ණත්වය ඉවත් වෙච්ච ගමන් අර තත්ත්වයට નિરાයාසයෙන් අපිපත් වෙනවනේ. නමුත් ඒක අපිට අමතක වෙලා තිබුණා. අපි ඒක කල්පනා කළෙත් නැහැ. කල්පනා කරන්න සමහර වෙලාවට වෙලාවක් තිබුණෙත් නැති වෙන්න ඇති. නමුත් નિરાයාසයෙන්ම සමාජයේ ආයි පරණ තැනටම ඇවිත් තියෙනව නේද? අනිවාර්යයෙන්. පරණ තැනටම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ජීවිතයේ මේ ධර්මානුකූල පදනම ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේනේ මේ දේශනාව සිද්ධ කරන්නේ. උන්වහන්සේ මේ දේශනාව සිද්ධ කරන අවදියේ අද ඔය ඔබතුමා මතු කරපු ප්‍රශ්නයටත් වඩා ඉතා සංකීර්ණ තත්වයක තමයි තිබුණේ. පුජ්‍යලයා සත්වයා මැරෙනවා කියන එක පිළිගන්නව සූදානමක් තිබුණේ නැහනේ. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ වෛදික චින්තනය තුල හසුරවලා තිබිච්ච තහවුරු කළ තිබිච්ච විඥානය තමයි මොකක්ද? මේ නිට්ටයයි සුඛයි ආත්මයි. නිට්ටයයි සුඛයි ආත්මයි කියන මේ සංකල්ප තුන තහවුරු වෙච්ච සමාජයක තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකය නිට්ටය නෑ අනිත්‍යයි. මේ ලෝකය සුඛ නෑ දුක්ඛයි. ඒ වගේම ආත්ම වශයෙන් ගත හැකි දෙයක් නෑ අනාත්මයි. යද නිච්ඡං තන් දුක්ඛං සබ්බං අනිච්ඡං යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තං. මේ විග්‍රහය සිද්ධ කළේ බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. මීටත් වඩා අදුතරම මැරෙනවා දුකටපත් වෙනවා. ඇත්තටම පැහැදිලිව මිනිසුන්ට පේනවා. මිනිස්සු දකිනවා මැරෙනවා පේනවා උපදිනවා පේනවා ලෙඩ වෙනවා පේනවා. නමුත් විඥානගතව තිබුණේ මොකද්ද? නිට්ටයයි සුඛයි ආත්මයි. අන්න ඔය කියාපු තැනට සමහර විට අපේ සමාජයේ මෑත යුගයේ පැමිණිලා තියෙන්නට ඇති. ඒ නිසා තමයි ප්‍රදර්ශනාත්මකව මලගෙදර අවමංගල්‍ය අවස්ථාව මේ සමරන්නට ඇත්තේ. නමුත් අද ආත්පසින්ම ඒ தත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අර පරණ තැනට මේ අද සමාජයේ නැවත පත් වෙමින් තියෙනවා කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. ඉතින් අපි තව අපි මේ අවස්ථාවේ පිළිගන්නවා අපේ ගමේ පන්සලේ කියන්නේ ඇහැලියගොඩ පන්සලේ බුල්ගහපිටිය පිරිවෙනේ වාසය කරන වටිනා පහ දේවානන්ද ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම අන්මියුට් කරන්න ඉඩ තියෙන. ස්වාමීන් වහන්සේට අන්මියුට් කරන්න පුළුවන්. ප්‍රශ්න යොමු කරන්න නැත්නම් මම තවත් පොඩි පැහැදිලි කිරීමකට ඔබතුමා වෙත යොමු වෙනවා. මෙතන ඔබතුමා සඳහන් කරා මේ ආයු උෂ්ම විඥාන සහිත ශරීරයක් කියලා. එතකොට ඔබතුමා ඊට පෙර දේශනාවේ සඳහන් කරා නාම රූප විඥාන කියන තුන සංයුතියක් කියලා. සත්‍යය කියන එක. ඒ දෙකේ සම්බන්ධය මොකක්ද කියලා ඔබතුමාට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්? ඇත්තටම සත්වයාගේ ප්‍රතිසන්දිය හා සම්බන්ධව සැලකුවොත් මං අවසාන වශයෙන් මතු කළේ සංයුත්ත නිකායේ විභංග සූත්‍රයේ එන පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තමයි මං අවසාන වශයෙන් මතු කළා හිටන් අවසාන කළේ.
සත්වයා කියන්නේ ඇත්තටම පටිච්ච සමුප්පන්න සත්වයා කියන යෙදුමින් අපි අදහස් කරන්නේ ඇත්තටම මිනිස්යානේ. මිනිස්යා කියලා කියන්නේ පටිච්ච සමුප්පන්න සත්වයෙක්. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක්. ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේ අපිට අපේ පියවි ඇහැට අනුභූතිකව මතුවන අවස්ථාව තමයි විඥාන නාම රූප කියලා අපි කතා කළේ. විඥාන පච්චය නාම රූපං. නාම රූප පච්චය විඥානං. අපි කලින් දේශනාවේදී අවධාරණය කළේ මේ විඥානයේ සහ නාම රූපවලයි විඥානයේ සංයුතිය තමයි සත්වයා කියලා කියන්නේ. මා එතෙන්දී විශේෂයෙන්ම මතු කළේ සංයුත්ත නිකායේ නල කලාප සූත්‍රය. ඒ වගේම දීඝ නිකායේ මහා නිදාන සූත්‍රය. ඒ සූත්‍ර දෙකට අනුරූපව තමයි අපි සාකච්ඡා කළේ. එහි පැහැදිලි කරන්නෙම විඥාණයට පමණක් පවතින්න පුළුවන්කමක් නැහැ. විඥාණය નિરાයාසයෙන්ම නාම රූපයත් එක්ක සම්බන්ධ වෙනවා. නාම රූපයට පමණක් පවතින්න පුළුවන්කමක් නැහැ. නාම රූපේ විඥාණයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසා අර නල කලාප සූත්‍රයේ අන්‍ය මන්‍ය සහ ප්‍රත්‍යව කටයුතු කරන පවතින බටමිටි දෙකක් තමයි උපමාව හැටියට ඉදිරිපත් කළේ. අන්න බටමිටි දෙකේ සම්බන්ධතාවය වගේ එකක් අනිකට උපකාරීව තමයි පවතින්නේ. ඒ අනුව මහනිදාන සූත්‍රයේ වැදගත් මාංග දෙක තමයි විඥාන පච්චයා නාම රූපං නාම රූපච්චයා විඥානං. අන්‍යෝන්‍ය සහප්‍රත්‍ය හැටියට ක්‍රියාත්මක වීම තුළ තමයි මේ මව් කුසක ගැබක් හටගන්නේ. ඒ හටගන්නා වූ ගැබේ ක්‍රියාකාරීත්වය අපිට සංයුත්ත නිකායේ ඉන්දක සූත්‍රයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. ඉන්දක සූත්‍රයෙන්. එතකොට එසේ ඒ මව් කුසට පැමිණ හටගත් ඒ කලලය ක්‍රමයෙන් වර්ධනය වෙලා තමයි මේ ලෝකයට බිහි වෙන්නේ. එහි ක්‍රියාකාරීත්වය ඉන්දක සූත්‍රය තුල මනවින් විවරණය කරලා තියෙනවා. අපිට ඒක දකින්න පුළුවන්කම තියෙනවා ඒ සූත්‍රයට අනුව. ඒ වගේම එසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා නිදාන සූත්‍රයේදීම මව් කුසට පැමිණි ඒ විඥාණය යම් විදිහකින් ඉවත්ව ගියොත් චුත වුණොත් ඔක්කොම මිස්සති කියන්නේ බැහැ ගන්නවා. ඔක්කොම මිස්සති බැරි වෙලාවත් ඉවත්ව ගියොත් ආනන්ද හාමුදුරන් අහනවා මේ කලලයේ පැවැත්ම කොහොමද? ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දෙනවා ඒ පැවැත්මක් නැහැ, වර්ධනය වීමක් නැහැ. මල අවස්ථාවටපත් වෙනවා. අන්න එතකොට එහෙනම් වර්ධනයක් නැහැ. ජීවියෙක් හැටියට මේ ලෝකෙට එන්නේ නැහැ. අන්න ජීවියෙක් හැටියට මේ ලෝකයට ආවට පස්සේ එහි ක්‍රියාකාරීත්වය අපි දකිනවා. එතකොට අර නාම රූප විඥාන ඒ හේතු ප්‍රත්‍යංග දෙකේ සම්බන්ධතාවයෙන් තමයි සලායතන ඇති වෙන්නේ. සලායතන. එතකොට මේ ඉන්ද්‍රිය 6 ගොඩ නැගිලා ඉවර වෙලා බාහිර ලෝකයක් එක්ක සම්බන්ධතාව පවත්වන මේ ජීවිතය බවට පත් වෙන්නේ. අන්න ඒ ජීවිතයේ විශේෂයෙන්ම මේ නාම රූප කියන එකේ නාම රූප විඥාන. එතන නාම කියන එකට තමයි වේදනා සංඥා සංඛාර කියන මේ ධර්මතා තුන නැත්නම් මේ ඒවා නාම හැටියටයි කතා කරන්නේ. ඒ වගේම රූපස්කන්ධය වෙනම කතා කරනවා. රූපස්කන්ධයේද වේදනා සංඥා සංකාර නාමස්කන්ධ හැටියටද විඥාන මේ තුනේ ඒ අනුව අපි කියනවා නාම රූප විඥාන වල එකතුව තමයි සත්වයා කියලා කියන්නේ. අන්න ඒ නාම රූප විඥාන තවදුරටත් විශ්ලේෂණාත්මකව බැලුවොත් විශ්ලේෂණය බෙදන්න පුළුවන්. බෙද බෙදා ගියහපුවාම එහි පංචස්කන්ධ විභාගය කියලා කියන්නේ බෙදීමේ එක අවස්ථාවක්. ඒ වගේම ආයතන 12 කියලා කතා කරන්නේ බෙදීමේ එක අවස්ථාවක්. ඒ වගේම අට්ඨාරස ධාතු කියලා කතා කරන්නේ බෙදීමේ එක අවස්ථාවක්. ඒ වගේම තවදුරටත් මේක විශ්ලේෂණය කළාම රූපස්කන්ධය මේ වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය තවදුරටත් මේක විශ්ලේෂණය කරන්න පුළුවන්කම තියෙනවා.
එසේ විශ්ලේෂණය කිරීමේදී රූපය ඇත්තටම 8 රූප කලාප හැටියට කතා කරනවා. 8 රූප කලාප 28ක්. එහි පදනම වෙන්නේ ඇත්තටම භූත රූප 4. පඨවි, ආපෝ, තේජෝ, වායෝ 4 මහා භූත පදනම් කරගෙන තමයි උපාදාය රූප 24ක් ගොඩ නැගෙන්නේ. අන්න උපාදාය රූප 4 පවතින එක රූප කලාපයක් තමයි ජීවිතීන්ද්‍රිය කියන රූපය. ජීවිතේන්ද්‍රිය කියන රූප කලාපය. මේ රූපයට රූපය විනාශ වන්නට නොදී දිගුකාලීනව පවත්වාගෙන මේ ශක්තිය තමයි ජීවිතේන්ද්‍රිය කියන රූප කලාපයෙන් සිදු වෙන්නේ. ඒ වගේම සිතවිලි අතරත් මානසික ධර්ම අතරත් ජීවිතේන්ද්‍රිය කියලා හිතන් මේ චෛතසිකයක් පවතිනවා. ඒ ජීවිතේන්ද්‍රිය කියන චෛතසිකයෙන් තමයි පුද්ගලයාගේ සිතට නැගෙන සිතවිලි නැත්නම් සිතේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ ජීවිතේන්ද්‍රිය කියන මේ මානසිකාරය තුලින්. ඒ නිසා මේ දෙකේ සංයුතිය තුල තමයි සත්වයාගේ මේ විනාශ වන්නට නොදී ජීවිතය ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්නේ. අන්න ඒ සංයුතිය තුල ජීවිතේන්ද්‍රිය කියන ශක්ති විශේෂය තුල තමයි ආවිෂය රඳා පවතින්නේ. ඒ වගේම උෂ්ණත්වය රඳා පවතින්නේ. ආවිෂයයි උෂ්ණයයි කියන දෙකම ඒ වගේම විඥානයේ පවතින්නේ මේ තුලයි. සමහර වෙලාවට ආයු උෂ්ම දෙක තියෙද්දි විඥාන ඉවත් වෙලා යන්නත් පුළුවන්. විඥාන ඉවත් වෙලා යන්න පුළුවන්. ඒ බඳු අවස්ථාවක සමහර වෙලාවට අවිඥානිකව කෙනෙක් අපි දකිනවා වර්තමානයේ හැම මොළය මැරිච්ච අය හැටියට සමහර වෙලාවට යන්ත්‍ර මගින් ජීවිතේ පවත්වාගෙන යන අවස්ථා අපි අහනවා. ඒ වගේම හදිසි අනතුරු වලදී එහෙම සිද්ධ වෙච්ච ඒ බිඳීම් නිසා සමහර වෙලාවට ඒ තත්වයන්ට පත් වෙන තැනැත්තන් පිළිබඳව අපි අහලා තියෙනවා අහනවා. එතකොට බැරි වෙලාවත් ඒ මැෂින් එක ගැලෙව්වොත් අක්‍රිය කළොත් ස්විච් එක ඔෆ් කළොත් අන්න ඔහුගේ අර ආවිශක්තියත් හුස්ම ගැනීමේ උෂ්ණත්වයත් කියන මේ දෙකත් නැති වෙලා යන්න පුළුවන්. එතකොට ඔන්න සම්පූර්ණයෙන්ම ඉවත් කළා දානවා මෘත ශරීරයේ හැටියට. ඒ නිසා ජීවිතේන්ද්‍රිය කියන ඒ රූප කලාපයත් ඒ වගේම ජීවිතේන්ද්‍රිය කියන ඒ චෛතසිකයත් ක්‍රියාත්මක වන තෙක් මේ ආවිශක්තියත් ඒ වගේම උෂ්ණත්වයත් මේ ශරීරය තුල ආරක්ෂා වෙලා පවතිනවා කියන එක ධර්මානුකූලව අපිට හඳුනා ගන්නට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. විඥානේ ඉවත් වුණත් මේ ජීවිතේන්ද්‍රිය පවතී නම් මේ කියන ශක්ති විශේෂ දෙක ආරක්ෂා වෙනවා. බැරි වෙලාවත් විඥානයත් ඉවත් වුණා. ඒ වගේම ජීවිතේන්ද්‍රිය රූපයත් අක්‍රිය වුණොත් ජීවිතයේ පැවැත්ම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අර කලින්ගරේ බවට පත් වෙනවා කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මම හිතනවා ප්‍රමාණවත් ඇති කියලා. අනිවාර්යයෙන්ම දැන් තමයි පැහැදිලි වුණේ ඇත්තටම මේ සම්බන්ධතාවය ඉතාමත්ම හොඳින් ගොඩනගුවා ඔබතුමා. තවත් ප්‍රශ්න තියෙනවද? අපේ වටිනා පහ ස්වාමීන් වහන්සේ යමක් කියන්න හැදුවා. මම හිතන්නේ මොකක් හරි data සම්බන්ධ ගැටලුවක් තියෙනවා කියන මම හිතන්නේ. වටිනා පහ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ යමක් කියන්න අදහස් කරාද? හොඳයි මම හිතන්නේ වෙනත් ප්‍රශ්න නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. එහෙනම් අපි මේ අවස්ථාවේදී මෙම වැඩසටහන නිමාව සටහන් කරමින් අපි ඊ타ත්ම ගෞරවයෙන් සටහන් කරන්නට ඕන. අද අපගේ සම්පත් දායකත්වය
සම්පත්දායක වශයෙන් සම්බන්ධ වූ මහාචාර්ය WM දේශප්‍රිය ගුණසේන මහත්මයාට අපි ඉතාමත්ම කෘතඥපූර්ව ගෞරවය ස්තුතිය මේ අවස්ථාවේදී ලබා දෙන්නට කැමතියි. සවිචාර විද්වත් දේශන මාලාවේ සංවිධායක කමිටුව වෙනුවෙන්. ඉතින් අපි මෙවැනිම වැඩසටහනක් සමග ලබන මාස 11 වන දින ඔබ වෙත හමු වන බලාපොරොත්තු ඇතුව මේ අවස්ථාවේදී අපි සමුගන්නවා. ඔබ සැමට බොහොමත් ස්තුතියි. සුබ රාත්‍රියක්. අයිබෝන්. අයිබෝන්.